හැමදිනම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අදත් EduTips YouTube channel එකට. අද අපි කතා කරන්නේ හැමදිනම ගොඩ දවසක ඉඳන් බලාගෙන හිටපු HND පාඨමාලා සඳහා අයදුම් කරන ආකාරය. මේ වීඩියෝ එක ඇතුළතදී අපි HND පාඨමාලා සඳහා අයදුම් කරන ආකාරය පියවරෙන් පියවර ඔයාලට විස්තර කරනවා. ඒ නිසා ඔයාලට පහසු වෙන අයදුම් පත යොමු කරන්න මේ වීඩියෝ එක යොදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම මේකේ පේමන්ට් කරන්නේ කොහොමද? පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බඳවා ගන්නේ කොහොමද කියන කාරණාත් මේ වීඩියෝ එක ඇතුළතදී අපි කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. ඒ වගේම තමයි HND ආයතනය සහ ශ්‍රියට් සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එකත් නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයා තවමත් අපේ channel එක subscribe කරේ නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි විස්තර කතා කරමු වීඩියෝ එක ඇතුළේදී. හොඳයි, අපි මුලින්ම බලමු මේ පාඨමාලා පැවැත්වෙන්නේ කොහොමද කියලා. මේ සඳහා අයදුම්පත් කැඳවලා තියෙන්නේ උසස් පෙළ සමත් අයදුම්කරුවන්ගෙන් 2020 වර්ෂයේ හරි ඊට කලින් අවුරුද්දක හරි උසස් පෙළ සමත් කෙනෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මේ පාඨමාලා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ. ඉතින් මෙහිදී ලබා දෙන්නේ higher national diploma එකක්. ඒ කියන්නේ උසස් ජාතික ඩිප්ලෝමාවක්. මේදී විශේෂත්වය වෙන්නේ මේක කාණ්ඩ දෙකක් යටතේ තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. මේ කාණ්ඩ දෙකට බඳවා ගැනීම සිදු කරන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. අපි බලමු මේ කාණ්ඩ දෙක මොනවද සහ මේ කාණ්ඩ දෙක යටතේ තියෙන පාඨමාලා මොනවද කියලා. පළවෙනි කාණ්ඩය තමයි ඉසඩ් ලකුණු මත පදනම් වෙලා බඳවා ගන්නා පාඨමාලා. ඉතින් මෙතන තියෙන පාඨමාලා වලට බඳවා ගැනීම කරන්නේ වගේ A level විභාගයේදී ලබාගත්තු ඉසඩ් අගය මත පදනම් වෙලා. ඒ පාඨමාලා තමයි HNDA Higher National Diploma in Accountancy, HNDBA Higher National Diploma in Business Administration, Higher National Diploma in Business Finance, Higher National Diploma in Engineering, Civil, Mechanical, Electrical and Electronics, Higher National Diploma in Quantity Serving, Higher National Diploma in Business Service Engineering, Higher National Diploma in Technology Agri. මෙන්න මේ පාඨමාලා ටිකට තමයි උසස් පෙළ විභාගයේ ඉසඩ් ලකුණු මත පදනම් වෙලා බඳවා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම දෙවන කාණ්ඩය කියලා තව කාණ්ඩයක් තියෙනවා. ඒ කාණ්ඩයේ තියෙන පාඨමාලා වලට බඳවා ගන්නේ තෝරා ගැනීමේ විභාගයක් කියලා. ඒ විභාගයේ ලකුණු අනුව තමයි මේ පාඨමාලා වලට බඳවා ගන්න. මේ පාඨමාලා තමයි HND in English, HND in IT, HND Management, HND Project Management, HND Tourism and Hospitality Management, HND Food Technology. මෙන්න මේ පාඨමාලා ටිකට බඳවා ගැනීම සිදු කරන්නේ තෝරා ගැනීමේ විභාගයේ ලකුණු මත පදනම් වෙලා. ඒ විදිහට තමයි බඳවා ගැනීම සිදු කරන්නේ ඉසඩ් අගය මත සහ තෝරා ගැනීමේ විභාගයක් මත. ඉතින් මේ විදිහේ බඳවා ගන්න පාඨමාලා ආකාර දෙකකින් පැවැත්වෙනවා. පූර්ණ කාලීන පාඨමාලා සහ අර්ධ කාලීන පාඨමාලා වශයෙන්. මේ අර්ධ කාලීන පාඨමාලා කියන්නේ සති අන්තයේ පැවැත්වෙන පාඨමාලා. මේ අර්ධ කාලීන පාඨමාලා වලට අයදුම් කරන්න පුළුවන් දැනට මේ අදාළ ශාස්ත්‍රීය රැකියාවක නිරත වෙලා ඉන්න අයදුම්කරුවන්ට පමණයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ පාඨමාලා පැවැත්වෙන මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය තමයි පාඨමාලා පැවැත්වෙන්නේ. මේ විදිහට තමයි මේ පාඨමාලා වලට බඳවා ගැනීම සහ පාඨමාලාව ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. ඉතින් මීට අමතරව අපි HND සහ ශ්‍රියට් ආයතනය සම්බන්ධයෙන් විස්තරාත්මක වීඩියෝ එකක් අපි කලින් ඉදිරිපත් කළා තියෙනවා. මේ වීඩියෝ එකේ ලින්ක් එක අපි උඩින් දාන්නම්. ඔයාලට මේ වීඩියෝ එක බලුවොත් මේ ආයතනය ගැන තවදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට බලමු මේ පාඨමාලා වලට අයදුම් කරන්නේ කොහොමද කියලා. පාඨමාලා සම්බන්ධ මූලික කරුණු අපි කතා කරා. අපි ඊළඟට කතා කරනවා මේ පාඨමාලා සඳහා අයදුම් කරන ආකාරය. මේක අපි ප්‍රධාන කොටස් 6ක් යටතේ වෙන් කරලා ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට අවබෝධ කරගන්න පහසු වෙන්න. ඉතින් මේ පියවර 6 අනුගමනය කරොත් ඔයාලට අයදුම් පත නිවැරදිව යොමු කරන්න පුළුවන්. පළවෙනි පියවර විදිහට අපි කරන්න ඕනේ ශ්‍රියට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ. ඉතින් ඒකේ ලින්ක් එක අපි මෙතන දීලා තියෙනවා. මේ ලින්ක් එක අපි description box එකේ දාන්නම්. ඔයාලට ඒක ක්ලික් කරලා වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. දෙවන පියවර තමයි මේකේ තියෙනවා ගැසට් නිවේදනය. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ගැසට් නිවේදනය දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක සම්පූර්ණයෙන්ම කියලා ඉන්නවා අයදුම් කරන්න කලින්. අනිවාර්යෙන් අයදුම් කරන්න කලින් මේ ටික උපදේශ ටික කියවන එක වැදගත් වෙනවා. නැත්නම් වගේ අයදුම් පත වැරදි විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. තුන්වෙනි පියවර විදිහට අයදුම්පත් ගාස්තු ගෙවන්න ඕනේ. මේ ගාස්තු ගෙවන ආකාරය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරනවා.
හතරවෙනි පියවර තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කිරීම, මාර්ගගත අයදුම්පත යොමු කිරීම. පස්වෙනියට අපි ෆිල් කරපු ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හයවෙනි පියවර විදිහට අපි අයදුම්පත ඩවුන්ලෝඩ් කරගත්තු අයදුම්පත print කරලා ඒක ලියාපදිංචි තැපැලින් යොමු කරන්නත් ඕනේ. ඉතින් මේ පියවර ටික එකින් එක අපි විස්තරාත්මකව ඉදිරිපත් කරනවා ඉදිරියට. ඒ නිසා වීඩියෝ එක අවසන් වන තුරු නරඹන්න. මේ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉතින් මේක වාට ලොකු උදව්වක් වෙයි අයදුම්පත නිවැරදිව යොමු කිරීම සඳහා. මුල්ම පියවර විදිහට අපි ස්ලියට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසෙනවා. apply.sliat.ac.lk මේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට එතනින් ගන්න පුළුවන්. අපි දැන් වෙබ් අඩවියට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙබ් අඩවිය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය. මේකේ මෙන්න මෙතන නෝටිස් වල නිවුස් ලයින් එකක් විදිහට අලුත්ම ඇප්ලිකේෂන් එක යනවා. අපිට මෙතනින් click here for more information කියන එක ක්ලික් කරලා ඇතුළට යමු වෙන්න පුළුවන්. හරි, මෙහෙම ගියාට පස්සේ මෙතන අදාළ විස්තර ටික සවිස්තරාත්මකව තියෙනවා. මේ අපි කලින් කතා කරා වගේ කැටගරි දෙක සම්බන්ධ මෙතන විස්තර තියෙනවා. මේ කතා කරා ඊට අමතරව payment details මේ ටික අපි වීඩියෝ එකේ ඉදිරියට කතා කරනවා. මෙන්න මේක තමයි මම කිව්වේ ගැසට් නෝටිස් එක තියෙනවා. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින්. ඉතින් ඔයා කැමති එකක් තෝරගෙන මේක ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් මේ ගැසට් නිවේදනය මුලින් ඉඳන් හොඳට කියවන්න. එක් එක් පාඨමාලාවට බඳවා ගැනීම සුදුසුකම් මොනවද? මුදල් ගෙවන්නේ කොහොමද? පාඨමාලා පැවැත්වෙන්නේ මොන ආයතනවලද? කියන සියලුම විස්තර වෙන්නේ මේ ගැසට් නිවේදනයේ තියෙනවා. ඒ නිසා මේක හොඳට කියව ගන්න එක වඩාත් වැදගත් වෙනවා අයදුම් කරන්න කලින්. ඉතින් ඒ පියවරත් සම්පූර්ණ වුණාට පස්සේ අපි ඊළඟ පියවරට යමු වෙන්න ඕනේ. ඉතින් මම මේකේ තියෙන විස්තර වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරන නිසා මම මෙතනදී වෙනම කතා කරන්නේ නැහැ. මේ ડોකියුමන්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ෆෝන් එකට හරි ලැප් එකට හරි දාගෙන මේක කියව ගන්න. ඊට පස්සේ අපි යමු දෙවන පියවර සඳහා. දෙවන පියවර විදිහට අපි දක්වලා තියෙන්නේ ගැසට් නිවේදනය හොඳින් කියවීම. දැන් පළවෙනි පියවරේදී මේ ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරගත්තා. ඒක කියව ගන්න එක තමයි මම පියවර දෙක විදිහට දක්වලා තියෙන්නේ. ඉතින් මේකේ පිටු 12ක් තියෙනවා සිංහල නිවේදනයේ. මේ පිටු 12ම ඩවුන්ලෝඩ් කරගන්න. මම මේකේ තියෙන හෙඩින්ග්ස් ටික මොනවද කියලා මෙතනදී ඔයාලට කියන්නම්. මුලින්ම තියෙනවා ආයුධම් කරන ආකාරය සම්බන්ධයෙන් විස්තර. ඊළඟට අපි කතා කරපු කාණ්ඩ දෙක මෙතනදී මොනවද කියලා කියනවා. ඊළඟට ගෙවීම සම්බන්ධ විස්තර තියෙනවා. ක්ලෝසින් ඩේට් එක සම්බන්ධයෙන් මෙතන විස්තර දීලා තියෙනවා. 2022 ජනවාරි 31 තමයි ක්ලෝසින් ඩේට් එක. පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් මෙතන විස්තර කරලා අපි මේ ඉදිරියේදී කතා කරන විස්තරාත්මකව. ඊට පස්සේ එක් එක් පාඨමාලාවට බඳවා ගැනීමේ සුදුසුකම් ටික මේකේ ඒ කොටස යටතේ තියෙනවා. ඒ කොටස යටතේ සියලුම පාඨමාලා ටික සම්බන්ධයෙන් විස්තර තියෙනවා. ඊළඟට B කොටසේ තියෙනවා මේ එක් එක් පාඨමාලා පැවැත්වෙන ආයතන. ඒ කියන්නේ මේ පැවැත්වෙන උසස් තාක්ෂණ ආයතනවල ඒ උසස් තාක්ෂණ ආයතනවල ලිපිනය සහ එක් එක් උසස් තාක්ෂණ ආයතනයේ තියෙන පාඨමාලා මොනවද කියලා මේකේ විස්තරාත්මකව තියෙනවා. අවසන් වශයෙන් මේකට අයදුම් කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු ටික සටහන් වශයෙන් අවසානයේදී මේකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ටික තමයි ඔයා කියවා ගැනීම සිදු කරන්න ඕනේ. මේ විස්තර අපි වීඩියෝ එකෙත් ඉදිරියට ඔයාලත් එක්ක කතා කරනවා. ගැසට් නිවේදනයේ කියවීම යටතේ මේ එක් එක් පාඨමාලාවේ සුදුසුකම් මම මේ අවස්ථාවේදී ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ගැසට් නිවේදනයේ ඒ කොටසේ තියෙන එක් එක් පාඨමාලාවට බඳවා ගැනීම සුදුසුකම්. ඉතින් මේ ටික ඔයාලට කියව ගන්න පුළුවන්. මුලින්ම බලමු HNDA කියන පාඨමාලාවට මොනවද සුදුසුකම් කියලා පූර්ණ කාලීන පාඨමාලාවට. මේකට උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණ විෂය සඳහා සේ සාමාර්ථයක් සහිතව විෂයන් තුනකින් සමත් වෙන්න ඕනේ. මේදී වාණිජ්‍ය විෂය ධාරාව විසින් තමයි ප්‍රමුඛතාව ලබා දෙන්නේ. ඒ වගේම O level ඉංග්‍රීසි සහ ගණිතීය විෂයන්ට S සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ. ඒ ෆුල් ටයිම් කෝස් එකට ඒක අවුරුදු 4යි. පාර්ට් ටයිම් කෝස් එකට ගිණුම්කරණය සඳහා සේ සාමාර්ථයක් තියෙන්න ඕනේ ඒ විභාගයේදී. ඒත් එක්කම ඉංග්‍රීසි සහ ගණිතය කියන විෂයන්ට O level විභාගයේදී S සාමාර්ථ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙවැනි විකල්පයේ විදිහට උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණ විෂයට S සාමාර්ථයක් සමගින් මෙන්න මේ
කියන සහතිකයක්. මේක සහතික වර්ග 4ක් කියලා තියෙනවා. ඒ සහතික වර්ග 4 එකක් තියෙන කෙනෙකුට මේ සඳහා ආයතන කරන්න පුළුවන්. ඔවුනුත් සාපේක්ෂ විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට එස් සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම දැනට ශාස්ත්‍රයේ රැකියාවක නිරත වන කෙනෙක් වෙන්නත් ඕනේ. මෙතන විශේෂයෙන්ම දෙයක් කියලා තියෙනවා. මේකේ දක්වලා තියෙන මෙන්න මේ පාඨමාලා 6 ස්ලියට් ශ්‍රී ලංකා වරලොත් ගණිත අධිකාරිය ආයතනය සීමා එකා AAT CMA එක්මා කියන ආයතනවල මේ කියලා තියෙන පාඨමාලා ලෙවල් එක සම්පූර්ණ කරලා තියෙන අයට මේ HNDA පාඨමාලාවේ පළවෙනි වසර නිදහස් කරගෙන දෙවන වසර සඳහා බරවා ගැනීමක් සිදු කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ HNDA පාඨමාලාව රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක BCom උපාධියට සමාන කරලා තියෙනවා. ඒ නිසා BCom ඩිග්‍රියක් ඉල්ලන ඕනම රැකියාවක් සඳහා මේ HNDA ඩිප්ලෝමාවෙන් ආයුධ කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු HNDBA HNDBS ව්‍යාපාර පරිපාලනය ව්‍යාපාර මූල්‍ය කියන පාඨමාලා දෙක. මේවා පූර්ණ කාලීන වසර දෙකමාරක පාඨමාලා. ප්‍රවේශ වීම සඳහා උසස් පෙළ විභාගයේදී වාණිජ්‍ය විෂය ධාරාව යටතේ විෂයන් තුනකින් එකවර සමත් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට එස් සාමාර්ථ තියෙන්න ඕනේ. ඊළඟට ඉංජිනේරු පාඨමාලා සිවිල් ඉලෙක්ට්‍රිකල් and ඉලෙක්ට්‍රොනික මෙකැනිකල් මේ තුනම පූර්ණ කාලීන පාඨමාලා වසර 3මාරක් පැවැත්වෙනවා. QS ප්‍රමාණ හා මිනු පාඨමාලාව වසර 2මාරක් පැවැත්වෙන පූර්ණ කාලීනව. ඒ වගේම HND BSc ගොඩනැගිලි සේවා ඉංජිනේරු පාඨමාලාව ඒකත් පූර්ණ කාලීන වසර 3මාරක පාඨමාලාවක්. මේ පාඨමාලා පහටම බඳවා ගැනීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් වන්නේ උසස් පෙළ විභාගයේදී භෞතික විද්‍යා විෂය ධාරාව භෞතික විද්‍යා විෂය ධාරාවෙන් සමත් වෙන්න ඕනේ. ඒ යටතේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිත කියන විෂයන් තුන සමත් වෙලා තියෙන්න ඕනේ එකවර. ඊට අමතරව O level ඉංග්‍රීසි විෂය සඳහා එස් සාමාර්ථයක් තියෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා HND ඉංග්‍රීසි පාඨමාලාව. පූර්ණ කාලීන පාඨමාලාව වසර 2මාරයි. මේ සඳහා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ එකවර. ඒ කියන්නේ S3ක්. මෙහිදී S3 තියෙනවා ප්‍රධාන විෂයන් තුනට. සාමාන්‍ය ඉංග්‍රීසි විෂය ප්‍රධාන විෂයක් වශයෙන් ගන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි වලට S සාමාර්ථයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ S සාමාර්ථයක් නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සාහිත්‍ය කියන විෂයට S සාමාර්ථයක් ලබාගෙන තියෙන්න ඕනේ. අර්ධකාලීන පාඨමාලාව කරනවා නම් මේ අපි කියපු සුදුසුකම් වලට අමතරව යම් කිසි ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙන්න කෙනෙක් වෙන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයේදී වාගේ රැකියාවට සම්බන්ධ විස්තර ඉදිරිපත් කරන්න ඕනේ ડોකියුමන්ට්ස්. ඊළඟට අපි බලමු ආහාර තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව HND-FT. මේ පාඨමාලාවට ආයෝජනය කරන්න පුළුවන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් එකවර සමත් වූ අයට. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට එස් සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ. තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව IT කාලය වසර 2මාරයි පූර්ණ කාලීන අර්ධ කාලීන වසර 2මාරයි පූර්ණ කාලීන පාඨමාලාව සඳහා උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම O level ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට එස් සාමාර්ථ තියෙන්න ඕනේ. අර්ධ කාලීන පාඨමාලාවලටත් ඒ සුදුසුකම්මයි. ඊට අමතරව යම්කිසි ආයතනයක රැකියාවක නිරත වෙන කෙනෙක් වෙන්න ඕනේ. මැනේජ්මන්ට් පූර්ණ කාලීන පාඨමාලාව වසර 3යි. මේ සඳහා ඕනෑම විෂය ධාරාවකින් එකවර සමත් වෙන්න ඕනේ A level විභාගයේදී. ඊට අමතරව O level ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට එස් සාමාර්ථ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දිනුම් කරන ශිල්පීන් සඳහා වන ජාතික සහතිකය තාක්ෂණ අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුවෙන් පවත්වන ව්‍යාපාර අධ්‍යයනයේ සහතිකය තියෙන කෙනෙක් මේ සඳහා දිනුම් කරන්න පුළුවන්. ඔවුන්ටත් O level විභාගයේ ඉංග්‍රීසි සහ ගණිත විෂයට එස් සාමාර්ථ අවශ්‍යයි. ව්‍යාපෘති කළමනාකරණයේ ඩිප්ලෝමාව මේක වසර 2මාරක ඩිප්ලෝමාවක්. උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂයන් තුනකින් එකවර සමත් වෙන්න ඕනේ. ඒ වගේම O level ඉංග්‍රීසි ගණිත විෂයන්ට එස් සාමාර්ථ අවශ්‍යයි. කෘෂිකර්මයේ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
ජීව විද්‍යා විෂය ධාරාවෙන් එක් වර්ගයේ විෂයන් තුනක් සමත් වෙන්න ඕනේ. රසායන විද්‍යාව, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව. ඔන්න ඔය විෂයන් හතරෙන් තුනක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි සහ ගණිතීය විෂයන්ට O level විභාගයේදී S මාර්ක ලබාගෙන තියෙන්න ඕනේ. සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමාව මේ සඳහා උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි සහ ගණිතීය විෂයන්ට O level විභාගයේදී S මාර්ක ලබාගෙන තියෙන්න ඕනේ. තුන්වෙනි පියවර විදිහට අපි ඉදිරිපත් කරන්නේ අයදුම්පත් ගාස්තු ගෙවීම. ඉතින් ඔයා මේකට අයදුම් කරද්දී ඇප්ලිකේෂන් fee එකක් ගෙවන්න ඕනේ. මේක ගෙවන්න ඕනේ මහජන බැංකුවට. ඉතින් මේක ගෙවන ආකාරය සම්බන්ධයෙන් තමයි අපි දැන් කතා කරන්නේ. මෙතනදී මෙන්න මේ විස්තර ටික ගොඩක් වැදගත් වෙනවා. අපි අර කාණ්ඩ දෙකක් සම්බන්ධයෙන් කතා කරන්නේ පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩය කියලා. ඒ යටතේ පාඨමාලාත් වර්ග කිහිපයක් තියෙනවා. මේ කාණ්ඩ දෙක යටතේ පාඨමාලා විවිධ පාඨමාලා තියෙනවා. ඉතින් මේ එක් කාණ්ඩයකින් පාඨමාලා 5කට වඩා අයදුම් කරන්න පුළුවන් උපරිම. ඒ වගේම ඔයාලට කාණ්ඩ දෙකටම උනත් අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතනදී තියෙන එකම නීතිය තමයි එක කාණ්ඩයකින් අයදුම් කරන්න පුළුවන් උපරිම පාඨමාලා 5කට පමණයි. ඉතින් මෙතනදී එක කාණ්ඩයකටවා රුපියල් 500ක් ගෙවන්න ඕනේ. ඔයා කාණ්ඩ දෙකටම ඉදිරිපත් වෙනවා නම් රුපියල් 1000ක් ගෙවන්න ඕනේ. මේක ගෙවද්දී එකපාර ගෙවන්න එපා. කාණ්ඩ දෙකටම අයදුම් කරනවා නම් රුපියල් 500 ගානේ ස්ලිප් දෙකකින් වෙන වෙනම ගෙවන්න බැංකුවට ගෙවද්දී. එකට රුපියල් 1000 ගෙවන්න එපා. මොකද මේ බැංකුවෙන් දෙන ස්ලිප් එක පැපැලෙන් යවන්න ඕනේ. ඒ නිසා 500 ස්ලිප් දෙකක් ගන්නවා කාණ්ඩ දෙකටම අයදුම් කරනවා නම් ඔයා එක් කාණ්ඩයකට පමණක් අයදුම් කරනවා නම් රුපියල් 500 එකක් ගෙවලා ස්ලිප් එක ලබා ගන්න. ඒ වගේම ඔයා සල්ලි ගෙවද්දුවාට ට්‍රාන්සැක්ෂන් නම්බර් එකක් දෙනවා. ඒ නම්බර් එකත් ඔයාගේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට එන්ටර් කරන්න ඕනේ. ඒ නිසා ඔයා ඔන්ලයින් ඇප්ලයි කරන්න කලින් සල්ලි ගෙවලා ඉන්න ඕනේ මේ නම්බර එක ලබා ගන්න. මේ නම්බර එක තියෙන තැන අපි පෙන්නන්නම් මේ බෑන්ක් ස්ලිප් එකේ කොතනද මේක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ 2022 ජනවාරි 31 දිනට හෝ ඊට කලින් මේක යොමු කරන්නත් ඕනේ සල්ලි ගෙවන්නත් ඕනේ ඊට කලින් මහජන බැංකුවේ කොළඹ 2 හයිඩ් පාර්ක් ශාඛාවේ තියෙන මෙන්න මේ ගිණුම් අංකයට තමයි ඔයා සල්ලි ගෙවන්න ඕනේ. ගිණුම් අංකයේ ඒ ගිණුමේ නම තමයි ස්ලියට් ගිණුම. ගිණුම් හිමියාගේ නම විදිහට ස්ලියට් කියලා දාන්න ගිණුම් අංකය මේක. එතකොට ඔයා ගෙවන්න ඕනේ මහජන බැංකුවේ ශාඛාවක් මගින්. මේක ඔන්ලයින් ගෙවන්න බෑ. ඔයා ATM මැෂින් වලින් සහ CDM මැෂින් වලින් ගෙවන්න යන්න එපා මුදල්. ඔයා බැංක් ස්ලිප් එකක් මගින් අනිවාර්යෙන් ගෙවන්න. මොකද මේ ස්ලිප් එක ඔයා ලියාපදිංචි පැලෙන් යොමු කරන්න ඕනේ. පාඨමාලා සඳහා අයදුම්පත් ගාස්තු ගෙව්වට පස්සේ අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනේ. ඉතින් මේකට අපි ශ්‍රීඇට් එකේ නිල වෙබ් අඩවියට යන්න ඕනේ. මේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි කලින් ගියා වගේ මෙන්න මේ නිවුස් ලයින් එකේ click here for more information කියන එක මේ හරිය නෙවෙයි මෙන්න මේ ටික ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරලා පස්සේ අපි කලින් ගියා වගේ විස්තර ටික තියෙන තැනට යමු වෙනවා. මේ ටික අපි කතා කරලා තියෙන්නේ. වෙසට් නොටිෆිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා අපි කියවගෙන අවබෝධ කරගෙන මේ වෙද්දී ඉන්නේ. අපිට දැන් තියෙන්නේ මෙන්න මේ apply online කියන තැනට යමු වෙනවා. මෙතන ගියාට පස්සේ ඇප්ලිකේෂන් එක පෙන්නනවා. මෙතනදී ඔයා අයදුම් කරන්නේ මොන කාණ්ඩය යටතේද සහ part time ද full time ද කරන්න කියන එක මෙතනදී තෝරන්න ඕනේ. වර්ග දෙකම එකපාර තෝරන්න බෑ. දෙකෙන් එකයි තෝරන්න පුළුවන්. ඔයා වර්ග දෙකෙන්ම දානවා නම් වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කරන්න වෙනවා. කෙසේවත් ඔයා මේ කැටගරි දෙකක් තියෙනවා. ඒ කැටගරි දෙකම තුවාට එක කැටගරියයි එකවරකට අයදුම් කරන්න පුළුවන්. කැටගරි දෙකම අයදුම් කිරීමේ හැකියාව තියෙන. එතකොට ඔයා කරන්න ඕනේ කැටගරි 1 වලට එක ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ කැටගරි 2 වලට වෙනම ඇප්ලිකේෂන් එකක් ආයෙත් සබ්මිට් කරන්න ඕනේ. එතකොට මේ දෙකට වෙන වෙනම රුපියල් 500 දෙකක් ගෙවන්නත් ඕනේ. මෙතනදී එක කැටගරි එකක් යටතේ ඔයාලට උපරිම කෝසස් 5ක් ඉල්ලන්න පුළුවන්. මේකේ මේ ඉල්ලන්න තියෙන අවස්ථා ප්‍රයොරිටි 5. මේ විදිහට 5ක් තෝරන්න පුළුවන්. මෙතනදී මම ෆුල් ටයිම් කෝස් එකක් කැටගරි 1 යටතේ තෝරනවා. මෙතනදී ඔයා ලබා දෙන තොරතුරු අනුව O level සහ A level ප්‍රතිඵල මත මෙතන පෙන්නනවා ඔයාලට අයදුම් කරන්න පුළුවන් පාඨමාලා ටික මොනවද කියලා. දැනට අපි විස්තර පුරවලා නැතිනම් පෙන්නන්නේ නැහැ. මේ ටික ෆිල් කරලා පෙන්නුවාට පස්සේ ඔයාලට මෙතනින් තියෙන පාඨමාලා ටික මෙතෙන්ද සිලෙක්ට් කරලා දාන්න පුළුවන්. අපි බලමු මෙතනදී secondary education කියන කොටස යටතේ මෙන්න මේ දෙකෙන් එකක් තෝරන්න ඕනේ. A level සුදුසුකමද නැත්නම් A level වලට සමාන වෙනත් සුදුසුකමක්ද කියන එක තෝරන්න ඕනේ.
මම මෙතන දාන්නේ A level කියන සුදුසුකම. එහෙම නැත්නම් මෙන්න මේක ටික් කරලා ඒ අදාළ සුදුසුකම මෙතනින් තෝරන්න ඕනේ. ඒ සුදුසුකමත් එක්ක A level තියෙනවා නම් මෙන්න මේක ටික් එක දාන්න. මම දැන් එතෙන්ට යන්නේ නැහැ. මම මෙන්න මේ GCE A level කියන එක තමයි තෝරන්නේ. එහෙම තෝරලා වගේ ස්ට්‍රීම් එක තෝරන්න. මම මෙතන සාම්පල් එකක් විදිහට විස්තර ටිකක් දෙනවා. ඉසට් කෝ එක මම මෙතන සාම්පලයක් විදිහට මේ විස්තර ටිකක් දෙනවා. ඔයාලට ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිහ වෙනවා. මෙතන වගේ සබ්ජෙක්ට් තුන තෝරලා ඒ වගේ ග්‍රේඩ් එක දාන්න ඕනේ. මම තෝරනවා ගොඩ දෙනෙක් කරන සබ්ජෙක්ට් ටිකක් තෝරලා මම දාන්නවා. මේ විදිහට මගේ රිසර්ච් දානවා. මේවා හරිනම් මෙතන ටික් එක වැටෙනවා. ඊට අමතරව O level ප්‍රතිඵල මෙතන O level mathematics English සහ English literature කියන එක විෂයන්ට අදාළ ග්‍රේඩ් ටික දාන්න ඕනේ. මෙතන English literature කරලා නැත්නම් ඒක නොදා ඉන්න පුළුවන්. මේ දෙකම හරි දෙක තුනම හරි එක පළවෙනි එකවරකින් සමත් වෙලා තියෙනවා නම් මෙතන single කියන එක තෝරන්න. එහෙම නැත්නම් අවුරුදු කිහිපයකින් සමත් වෙලා තියෙනවා නම් මෙතන several years තෝරලා ඒ එක් අවුරුද්ද මෙතන ටයිප් කරලා ඒක ඉන්ඩෙක්ස් නම්බර් එක දීලා mathematics English සහ English literature වලට ලබාගත්තු grade එක දාන්න ඕනේ. මම යන්නේ මේ single කියන option එකට. මෙතන මම year එකක් විදිහට 2017 දානවා. ඉන්ඩෙක්ස් නම්බර් එක විදිහට අපි නිකන් නම්බර් එකක් දාලා බලමු. මෙතන මේ විදිහට grade එක දීලා මම English literature English සාහිත්‍ය කරේ නැහැ. ඒ නිසා මම මෙතන මේක fill කරන්නේ නැහැ. දැන් මෙතන your eligible courses ඔයා සුදුසුකම් ලැබු courses ටික මෙතන පෙන්නනවා. දැන් මෙතන message එක එනවා you are not eligible for any courses. ඔයා කිසිම course එකකට සුදුසුකම් ලැබලා නැහැ කියලා තමයි මට එන්නේ. දැන් මම මොකද කරන්නේ? ඉතින් මේ වගේ වෙලාවට ඔයාගේ මේ විස්තර ටික ඔයාට වෙනස් කරන්න බෑනේ. මේ වාගේ තියෙන සුදුසුකම් ටික ඔයාට මෙන්න මෙතන වෙනසක් කරන්න පුළුවන්. මෙන්න මේ category 1 ඉල්ල. ඒතර category 1 කියන්නේ ඉස්සරට වගේ මත ගන්න පාඨමාලා. ඒ පාඨමාලා වලට මට සුදුසුකම් ලබන්නේ නැහැ කිසිම පාඨමාලාවකට. ඉතින් මම මෙතනදී category 2 වලට යනවා. selection test එක ලියලා ඒ ලකුණු වලින් තියෙන පාඨමාලාව වලට බලමු. ඒක select කරාට පස්සේ මට courses මොනවා හරි ඇවිල්ලා තියෙනවද කියලා. ඔව් මේ තියෙන your eligible courses කියලා courses පහක් ඇවිල්ලා තියෙනවා. දැන් මට apply කරන්න පුළුවන් පහක්. ඉතින් මම මේ පහට දැන් apply කරන්න හදන්නේ. මේ පහ එක්ක course එක තියෙන centers ටිකක් මේ ඉස්සරහින් දීලා තියෙනවා. මම මුලින්ම තෝරනවා මේ මට ආයුම් කරන්න පුළුවන් පාඨමාලා පහ. මුලින්ම IT කියන එක තෝරනවා. තෝරලා centers ටික මෙතනින් තෝරනවා. මේ විදිහට වාට පාඨමාලා ටික සහ ඒ වගේ center එක තෝරන්න පුළුවන්. මම මෙතන පහම දාලා පෙන්නන්නම් ඔයාලට. මෙතන පෙන්නන්නේ මේ පාඨමාලාව තියෙන centers ටික විතරයි. මේ තෝරන පාඨමාලාව. දැන් මේ පාඨමාලාව මේ center එකේ විතරයි තියෙන්නේ. ඒකට ඒ center එක දාන්න වෙනවා අනිවාර්යෙන්. ඊළඟට අන්තිම course එක මෙතන මා තෝරන course කලින් තෝරන course ටික අයින් වෙලා තෝරපු නැති course ටික විතරයි drop down list එකේ පෙන්නන්නේ. හරි මේ විදිහට මම courses පහ සහ centers ටික තේරුවා. මෙතනදී මෙන්න මේ center එක වැදගත් වෙනවා. ඔයාගේ පළවෙනි කැමැත්තේ පළවෙනි center එක. දැන් මම candy කියන එක තෝරලා තියෙනවා. ඒකට අපි application එක tackle කරන්න ඕනේ මෙන්න මේ පළවෙනි center එකට. ඔයාගේ පළවෙනි කැමැත්තේ පළවෙනි center එකට තමයි ඔයාගේ application එක යොමු කරන්න ඕනේ. දැන් මම මේ විදිහට නම් මම මගේ application එක print කරලා tackle කරන්න ඕනේ මහනුවර candy මධ්‍යස්ථානයේ තමයි මම application එක යොමු කරන්නේ. ඉතින් ඒකට ඔයාලා තීරණය කරන්න ඔයාලා මෙන්න මේ priority 1 වල center 1 එකට දෙන්න තැනට තමයි ඔයාගේ application එක යොමු කරන්න ඕනේ. ඊළඟට අපි අපේ personal details පුරවනවා. සම්පූර්ණ නාම මම මෙතන උපකල්පනය කරලා නමක් දෙන්නම්. මම මෙතන NIC නම්බර් එක ගන්න ඕනේ. මම ඒකත් හිතලා දෙන්නම්. මේක පුනාගේ ෆෝමැට් එකටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන වැරදි මාක් එකක් වැටෙනවා. බර්ත්ඩේ එක
ID නම්බර් එක මෙතන හරි විදිහට ගත්තා. මම දීපු සාම්පල් එක. බර්ත්ඩේ එක මෙතන මෙතන අපි ID එක දුන්නාම බර්ත්ඩේ එක මෙතන ඔටෝ වෙනවා. 99 දීපු නිසා 99 බර්ත්ඩේ එකක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි කෙන්ඩ් එක තෝරන්න ඕනේ මේල් ෆීමේල්. වගේ සම්බන්ධී කරගන්න පුළුවන් දුරකථන අංක සහ ඊමේල් ඇඩ්‍රස් මෙතන දාන්න ඕනේ. ඊමේල් එක, මොබයිල් නම්බර් එක, ලෑන්ඩ් ෆෝන් නම්බර් එක. මෙන්න මේ ඊමේල් එක සහ ෆෝන් නම්බර් එක ඔයා දැනට පාවිච්චි කරනවා. ආයේ තියෙන එකක් අනිවාර්යෙන් දාන්න. මොකද ඔයාලට කන්ෆර්මේෂන් ඊමේල් සහ ඒ කෝඩ් ඔක්කොම එන්නේ මේ නම්බර් එකට. මේ දිගින් අප්ඩේට් වෙන්නේ මේ නම්බර්ස් වලට සහ ෆෝන් නම්බර් එකට සහ ඊමේල් එකට. නිසා මේ නම්බර් මාරු කරන්න නැතුව ඔයාගේ තියෙන නම්බර් දෙන්න. ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න දිස්ත්‍රික්කය මෙතන තෝරන්න ඕනේ. ඉතින් මෙතන තව දෙයක් කියන්න ඕනේ මේ ඇප්ලිකේෂන් එකේ මේ රතු පාට තරුවක් දාලා තියෙනවනේ සමහර ඒවාට. ඒවා අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. ඒවා හිස් තැන් තියන්න බෑ. ඊට පස්සේ ඔයාගේ පේමන්ට් ස්ලිප් එක. අපි දැන් පේමන්ට් එක කරලා ඉන්නේ කියේ මෙන්න මේ නිසා. කලින් පේමන්ට් එක කරලා ඒකෙදි නම්බර් එකක් දෙනවා. ට්‍රාන්සැක්ෂන් නම්බර් එකක්. මේ නම්බර් එක මෙතන එන්න කරන්න ඕනේ. ඔයා පේමන්ට් එක කරලා තිබුණ නැත්නම් මේ වෙද්දි නම්බර් එක නැහැ. ඒ නිසා මෙතෙන්ද වෙලා ආයෙත් සල්ලි ගෙවන්න යන්න වෙනවා. ඒ නිසා සල්ලි ගෙවලා ඉන්න මේ සල්ලි ගෙවද්දි මේක බැංකුවට ගිහිල්ලා බැංකු ස්ලිප් එකකින් ගෙවන්න ඔන්ලයින් සහ මැෂින් වලින් ගෙවන්න එපා. ඉතින් මෙතන සාම්පල් එකක් දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ ළඟට ගියාම පෙනෙන සාම්පල් එකක්. මේ සාම්පල් එකේ පෙනෙනවා this is the transaction number. මෙන්න මේ ස්ලිප් එකේ යටින් ඉන්න මෙන්න මෙතන තියෙන නම්බර එක තමයි transaction number එක වෙන්නේ. මේ නම්බර එක ඔයා ටයිප් කරන්න ඕනේ මෙතන. ඊට පස්සේ ඔයාගේ ස්ලිප් එක මෙතෙන්ද ඇටච් කරන්න ඕනේ. මෙන්න මේ හම්බෙන ස්ලිප් එක ඇටච් කරන්න ඕනේ. ඒක ඇටච් කරන්න ඕනේ JPG එහෙම නැත්නම් JPEG කියන ෆෝමැට් දෙකේ. කියන්නේ ෆොටෝ එකක් විදිහට තමයි මේක ඇටච් කරන්න ඕනේ. මේකේ ෆයිල් සයිස් එක should be less than 1 MB. MB එකකට වඩා අඩු වෙන්න ඕනේ ෆයිල් සයිස් එක. ඊට වැඩි නම් මෙතන ඇටච් කරන්න බෑ. ඔයාලා ලෑස්ති කරගත්තු ෆොටෝ එක ෆෝන් එකට හරි ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි දාගෙන choose file කියලා එතනින් ඇටච් කරගන්න පුළුවන්. ඉතින් මතක ඇතුව මේ ෆෝමැට් එක සහ ෆයිල් සයිස් එක හරියට තියාගන්න. PDF කරන්න එපා ඔයාගේ ෆොටෝ එක. හරි. මේ ටික කරලා click next to view කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට ඇප්ලිකේෂන් එකේ තියෙන විස්තර ටික චෙක් කරගන්න පුළුවන් හරිද කියලා. ඊළඟට අපි උනේ චෙක් කරන අවස්ථාවට මෙතන මෙන්න මේක නිල් පාට බටන් එක ක්ලික් කරන්න. ඇප්ලිකේෂන් එකේ ඉල්ලලා තිබුණු හැම විස්තරයක්ම අපි සාර්ථකව ෆිල් කරා. ෆිල් කරලා දැන් අපි ඇප්ලිකේෂන් එක view mode එකට ඇවිල්ලා මේ දීපු විස්තර ටික චෙක් කරන අවස්ථාව. ඉතින් මේ ඒ view format එකේ යටම කොටස තමයි මම මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට ඔයාලට පෙන්නන්නේ. මේකේ උඩින් පෙන්නනවා ඔයා ඇතුළත් කරපු විස්තර ටික සියල්ල අයිතුම් කරපු පාඨමාලා, සෙන්ටර්ස්, ඔයාගේ පෞද්ගලික තොරතුරු, ප්‍රතිඵල මේ හැම දෙයක්ම උඩින් පෙන්නනවා. ඒ ටික නිවැරදිද කියලා අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ. චෙක් කරලා ඉවර වෙලා ඒකේ යටම තියෙන මෙන්න මේ කොටස තමයි සම්පූර්ණ කරන්න ඕනේ. යම් මේකේ යම් වැරද්දක් තියෙනවා back to edit කියන එකට ගිහිල්ලා ආයෙත් විස්තර ටික edit කරන්න පුළුවන්. එහෙම edit කරලා ආයෙත් මෙතෙන් ඇවිල්ලා මෙන්න මේ ටික් එක දාන්න click here to submit කියන තැන ටික් එක දාන්න. එතකොට මෙන්න මේක තද නිල් පාට වෙනවා. ඊට පස්සේ මේ submit application button කියන එක click කරන්න තියෙනවා. එතකොට ඔයාගේ application එක submit වෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියලා තියෙනවා please confirm that all information are accurate. ඔයා දීලා තියෙන විස්තර ඔක්කොම නිවැරදිද කියන එක පරීක්ෂා කරන්න කියලා තියෙනවා. ඒක පරීක්ෂා කරලා මෙතන තහවුරු කරලා සබ්මිට් කරන්නයි තියෙන්නේ. අයිදුම්පත සාර්ථකව සබ්මිට් කරාට පස්සේ ඔයාගේ ඊමේල් එකට අයිදුම්පතේ පිටපතක් PDF ෆයිල් එකක් එනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා සබ්මිට් කරාට පස්සේ your application has been submitted successfully කියලා. ඊට පස්සේ ඔයාගේ රෙෆරන්ස් නම්බර එක එනවා. මේ රෙෆරන්ස් නම්බර එක ඔයාලට ඕන වෙනවා ඔයා ලියාපදිංචි තැපෑලේ යොමු කරද්දී ඔයාගේ ලියුම් කවරේ මේ නම්බර එක ලියන්න ඕනේ. මෙන්න මේ වගේ නම්බර එකක් ඔයාලට එනවා. මේ නම්බර එක අනිවාර්යයෙන් ලියලා තියාගන්න. ඊට පස්සේ මෙතනින් download your application. ඔයාගේ application එක download කරගන්න පුළුවන් PDF එකක් විදිහට. ඒක වගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි save කරගන්න. ඉතින් මේ ටික තමයි කරන්න තියෙන්නේ. දැන් ඔයා සාර්ථකව අයිදුම් කරලා අවසానයි. දැන් තියෙනවාට මේක ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන පියවරට යොමු වෙන්න අපි බලමු ඒ ටිකත් ඊළඟ පියවර විදිහට.
මේ වෙනකොට අපි අයදුම්පත සාර්ථකව සබ්මිට් කරලා ඒකේ PDF ෆයිල් එකත් අපි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගත්තු එකේ අවසාන කොටස තමයි මම මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් විදිහට පෙන්නන්නේ. මේ ටිකේ වගේ පේමන්ට් ස්ලිප් එක ඇටච් කරලාද නැද්ද කියන එක තියෙනවා. ට්‍රාන්සැක්ෂන් ID නම්බර් එක තියෙනවා. වගේ නම එනවා. ඊට පස්සේ වගේ සිග්නේචර් කියලා එකක් වෙන්න මෙතන එනවා. වගේ සිග්නේචර් එක මෙන්න මේ රතු පාටින් අපි දක්වලා තියෙන කොටුව ළඟ දානවා. අනිවාර්යෙන් ඔයා ඩවුන්ලෝඩ් කරලා print out එකක් කරන් වගේ අස්සර මෙතන දාන්න. මේ මුද්‍රිත අයදුම්පතේ අස්සන් තබන්න කියන්නේ මෙන්න මෙතන අස්සන් තියන්න කියන එක දෙවෙනි පිටුවේ. ඉතින් මෙතනදී මාර්ගාතු අයදුම් කරාට පස්සේ ලැබෙන පද්ධතියෙන් දෙන ඇප්ලිකේෂන් එකේ මුද්‍රිත අයදුම්පත. ඒ කියන්නේ වාට print කරලා ඒකේ අස්සන දාන්න කියලා තියෙන්නේ. මේක ලියාපදිංචි තැපෑලින් යොමු කරන්න ඕන 2022 ජනවාරි 31ට හෝ ඊට පෙර පළමු ප්‍රමුඛතාව ලබා දී ඇති උසස් තාක්ෂණ ආයතන වෙත. අපි අර පෙන්වුවේ ඔයාගේ ෆස්ට් ප්‍රයොරිටි එකේ පළවෙනි සෙන්ටර් එකට තමයි. يعني පළවෙනි ප්‍රමුඛතාව දීපු ATI එකට උසස් තාක්ෂණ ආයතනයට තමයි මේක යවන්න ඕනේ. ඒකේ ඇඩ්‍රස් එක අපි ඊළඟට කියන්නම්. මේ මධ්‍යස්ථාන ටිකේ වට ඒ ඇඩ්‍රස් එකට තමයි යවන්න ඕනේ. ඒ වගේම මාර්ගගත පද්ධතියෙන් උත්පාදනය කළ යොමු අංකය රෙෆරන්ස් නම්බර් එක අපි අර කලින් වාට කිව්ව රෙෆරන්ස් නම්බර් එක. අන්නේ රෙෆරන්ස් නම්බර් එක වගේ ලියුම් කවරේ වම් පස් ඉහළ කෙළවරේ ලියන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මෙතනදී කියන්න තියෙන අපි ඊළඟ පීවරේදී බලමු ලියුම් කවරේ කොහොමද සකස් කරගන්න ඕනේ කියන කාරණේ. මේ දින වගේ අයදුම්පතේ මුල්ම කොටස වගේ රෙෆරන්ස් නම්බර් එක ෆුල් ටයිම්ද පාර්ට් ටයිම්ද කියන එක ඉල්ලුම් කරපු කාණ්ඩය ඊට අයදුම් කරපු කෝසස් ටික ආදී සියලුම විස්තර මේ ඇප්ලිකේෂන් එකේ පෙන්නනවා. මේ මුල ටික මම ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියෙන්නේ. මෙතනදී මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක අපිට ඕන වෙනවා ලිපිය ටැපල් කරද්දී. මේ මම මෙතන පෙන්නලා තියන්නේ ලියුම් කවර් එක සාම්පල් එකක්. මෙතන වගේ ATI එකේ ඇඩ්‍රස් එක. මෙතන මේ ප්‍රයොරිටි 1 වල සෙන්ටර් 1 පළවෙනි සෙන්ටර් එකට තමයි යවන්න ඕනේ. අන්න ඒකේ ඇඩ්‍රස් එක මෙතන ලියන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක දාන්න අනිත් පැත්තේ. වම් පැත්තේ උඩින් දාන්න ඕනේ මෙන්න මේ රෙෆරන්ස් නම්බර් එක. ඔයාගේ ඇප්ලිකේෂන් එකේ උඩින් වෙන රෙෆරන්ස් නම්බර් එකක්. ඒ නම්බර් එක මෙතන උඩින් ලියන්න ඕනේ. මේ විදිහට තමයි ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ ලියුම් කවර් එක හදා ගන්න ඕන විදිහ. අපි ඊළඟට බලමු මෙන්න මේ ඇඩ්‍රස් ටික අපි ලබා ගන්න කොහොමද කියලා. ඒ ටිකත් අපි හැම සෙන්ටර් එකේම ඇඩ්‍රස් ටික වට ඩිස්ප්ලේ කරන්න වීඩියෝ එක ඇතුළේදී. අපි සූදානම් කරගත්තු ඇප්ලිකේෂන් එක සහ පේමන්ට් ස්ලිප් එක යොමු කරන්න ඕන ලියාපදිංචි තැපෑලින් යොමු කරන්න ඕන ආයතන පළවෙනියට මේ යොමු කරන සෙන්ටර් එකට තමයි යොමු කරන්න ඕනේ. පළවෙනි කෝස් එක පළවෙනි ප්‍රයොරිටි එක දෙන කෝස් එකේ දෙන පළවෙනි සෙන්ටර් එකට යොමු කරන්න ඕනේ. ඒ වගේ ඉහළම කැමැත්ත තියෙන එක තමයි පළවෙනියට දාන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා එක් එක් ආයතන සහ ඒ වගේ ලිපි නය සහ ඒ වගේ පවත්වන පාඨමාලා විස්තර ඒ වගේම දුරකථන අංක. ඉතින් මේවා මේක වාට ලියාගත්තොත් වගේ සෙන්ටර් එකට මේක පෝස්ට් කරන්න ලේසි වෙයි. මේක ලියාපදිංචි තැපෑලින් තමයි යොමු කරන්න ඕන ඇප්ලිකේෂන් එක. ඒ වගේම මතක ඇතුව ඇප්ලිකේෂන් එක අස්සම් කරලා ඒකේ ෆොටෝ කොපියක් ළඟ තියාගන්න. ඒ වගේම පේමන්ට් ස්ලිප් එකේ ඔරිජිනල් එක යොමු කරන නිසා ඒකේ ෆොටෝ කොපි එකකුත් ළඟ තියාගන්න. මේ විදිහට තමයි වගේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනේ. මම මේකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් යවන්නම්. එතකොට ඔයාලට මේකේ ඇඩ්‍රස් ටික බලා ගන්න පුළුවන් වෙයි. උසස් තාක්ෂණ ආයතනයේ අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කොළඹ, දෙහිවල, ගාල්ල, ගම්පහ, යාපනය, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මන්නාරම, නාවලපිටිය, රත්නපුර, සමන්තුරේ, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව කියන සෙන්ටර්ස් ටික තමයි තියෙන්නේ. මේ ටික වගේ අර ඩවුන්ලෝඩ් කරගන්න ගැසට් නොටිෆිකේෂන් එකේ B කොටසේ මේ ටික තියෙනවා. එතනින් ඔයාලට මේක ලේසියෙන් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ පාඨමාලාවල වරහන් ඇතුළේ සමහරවිට FT සහ PT කියලා තියෙනවා. FT කියන්නේ full time පූර්ණ කාලින පාඨමාලා. PT කියන්නේ part time අර්ධ කාලින පාඨමාලා. ඉතින් ඔයාලා මේ ටේබල් එක බලලා මොන පාඨමාලා මොන සෙන්ටර් එකේ තියෙන කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දුරකථන අංකයක් තියෙනවා වාට කන්ටැක්ට් කරගන්න පුළුවන්. අයදුම්පත යොමු කිරීමේදී මෙන්න මේ කියන කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. මේ කියලා තියෙන විදිහට අයදුම් කරන්න ඕනේ.
මේ ටික විශේෂයෙන්ම මම සඳහන් කරනවා. නැත්නම් ඔයගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන් මේ කියන කාරණා සම්පූර්ණ කරලා නැත්නම්. අපි බලමු මේකේ තියෙන විශේෂ විස්තර මොනවද කියලා. අයදුම්කරු අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනේට කලින් සුදුසුකම් සපුරා තියෙනවා. මේකේ ඉන්න සුදුසුකම් ටික මේ අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනේට පෙර ඔයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. දැනට හදාරන පාඨමාලා සම්බන්ධයෙන් ඒ කියන්නේ දැනට යම් කිසි සුදුසුකමක් වක් කරගෙන යනවා නම් ඒවා මේකට දාන්න බෑ. සම්පූර්ණ කරලා තියෙන සුදුසුකම් විතරයි මේකට සුදුසුකම් විදියට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට අවම වශයෙන් ලකුණු 25ක් ලබා ගන්න ඕනේ. ඒක ෆුල් ටයිම් කෝස් තියෙන අයට තියෙන නීතියක්. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා තියෙන්න ඕනේ. ඒ කියන්නේ උසස් පෙළ S3ක් ලබා තියෙන්න ඕනේ. ඒ වගේම දෙවැනි කාණ්ඩයේ තියෙන පාඨමාලා සඳහා තෝරාගන්නේ පොදු ලිඛිත විභාගයක් පවත්වලා ආයතනික වශයෙන් තමයි ඒක සිදු කරන්නේ. මෙහිදී වයස අවුරුදු 23ට අඩු පූර්ණ කාලීන සිසුන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා. පූර්ණ කාලීන පාඨමාලාවලදී ප්‍රමුඛතාව ලබා දෙන අවුරුදු 23ට අඩු අයට ඉතින් කියන්නේ 23ට වැඩි අයට බෑ කියලා. නමුත් අයදුම් කරන අය අතරින් ප්‍රමුඛතාව ලබා දෙන්නේ 23ට අඩු අයදුම් කරවන්නට. ඒ වගේම යම් පාඨමාලාවකට සිසුන් 50ක්වත් ලියාපදිංචි වෙන්න ඕනේ. ඒකට තමයි මේ පාඨමාලාව පවත්වාගෙන යන්නේ. ඊට වඩා අඩු ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ ආසන්න මධ්‍යස්ථානයකට ඒ සිසුන්ව යොමු කරනවා. ඒ වගේම පූර්ණ කාලීන පාඨමාලා සතිය දිනවල පැවැත්වෙන්නේ. ඒ වගේම අවශ්‍යතාව පරිදි සතියන්තයේ දේශන පැවැත්වීමට ඉඩ තියෙනවා. සතියන්ත පාඨමාලා තියෙන්නේ වීකෙන්ඩ් එකේ පමණයි. ඒ වගේම මේකේ ෆුල් ටයිම් සහ පාර්ට් ටයිම් කෝසස් වල දේශන ෆිසිකල් ලෙක්චර්ස් විදිහට තියෙන්න පුළුවන් ශාලාවල. එහෙම නැත්නම් ඔන්ලයින්, එහෙම නැත්නම් මේ දෙවිදිහටම හෝ සිදු වෙන්න පුළුවන්. ඒක ඉදිරියේදී එන අවශ්‍යතාව මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම HNDA accountancy HNDA පාඨමාලාව ෆුල් ටයිම් කරන සිසුන්ගේ පළවෙනි සහ දෙවන වසරවල අධ්‍යයන කටයුතු සතිය දවස්වල පමණයි පැවැත්වෙන්නේ. නමුත් තුන්වන හා හතරවන අවුරුදු සඳහා දේශන වීකෙන්ඩ් එකේදී පැවැත්වෙනවා. HNDM කියන මැනේජ්මන්ට් කියන පාඨමාලාවේ පළවෙනි හා දෙවන වසරවල දේශන සතිය දිනවල පැවැත්වෙනවා. තුන්වන අවුරුද්දේ දේශන සතිය අන්තයේදී තමයි පැවැත්වෙන්නේ. පූර්ණ කාලීන පාඨමාලාව සිසුන් අවම වශයෙන් මාස 6ක් අදාළ ශාස්ත්‍රීය ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න ඕනේ. කියන්නේ මාස 6ක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් ලබා දෙනවා ෆුල් ටයිම් සිසුන්ට. ඒ වගේම අර්ධ කාලීන පාර්ට් ටයිම් සිසුන් අයදුම් කරුවන් දැනට ඒ ශාස්ත්‍රයට අදාළ හැකියාවක නිරත වෙන අයදුම් කරුවන් වෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි උසස් තාක්ෂණ ආයතනයක ෆුල් ටයිම් කෝස් එකකට තෝරාගත්තට පස්සේ වෙනත් උසස් තාක්ෂණ ආයතනයකට මාරු වීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඇප්ලයි කරද්දී ඔයාලට අවශ්‍යම සහ ඔයා කැමතිම සෙන්ටර්ස් ටික ඇප්ලයි කරන්න වගේ බලා ගන්න. ඒ වගේම යම්කිසි පාඨමාලාවකට ලියාපදිංචි වුණු සිසුවෙක් ඒ ලියාපදිංචි වීමට ලබා දෙන දිනේ ඉඳන් දින 60ක් ඇතුළතදී අවශ්‍ය නම් තමන්ගේ ලියාපදිංචි වීම අවලංගු කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. දින 60කට පස්සේ ඔයා ලියාපදිංචි අවලංගු කරනවා නම් ලියාපදිංචි වෙච්ච දවසේ නම් මාසයකට රුපියල් 5000 බැගින් අය කිරීමක් කරලා තමයි වාගේ ශිෂ්‍යභාවය ලියාපදිංචිය අවලංගු කිරීම සිදු කරන්නේ. පූර්ණ කාලීන සහ අර්ධ කාලීන සිසුන් මේ අවසන් සමාසික විභාග සතිය දිනවලයි සතිය අන්තිමේ. කියන්නේ වාගේ විභාග සතිය දිනවල තියෙන්න පුළුවන්, සතිය අන්තිමේ වෙන්නත් පුළුවන්. ඒ වගේම පාඨමාලාව සඳහා සුසුකම් සලකා බැලීමේදී ශාස්ත්‍රීය කමිටුව මගින් නිර්දේශ කරලා පාලක සභාවෙන් අනුමත කරපු ඕනෑම සුසුකමක් මේදී ප්‍රවේශ සුසුකමක් විදිහට සලකා බලනවා. ඒ වගේම උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පවත්වපු උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ ආයතන ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. මේ බඳවා ගැනීම වල අවසන් තීරණය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ
අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ තීරණය තමයි අවසන් තීරණය වෙන්නේ. අවිනුපත් බාර ගන්න අවසාන දිනය 2022 ජනවාරි 31. මේ විස්තර ටික තමයි වාට නීතිමය සහ වශයෙන් වාට ලබා දෙන්න තියෙන උපදෙස් ටික. ඉතින් මේ උපදෙස් ටික අනිවාර්යයෙන් නිවැරදිව අනුගමනය කරන්න. ඒ වගේම මේවා තමයි පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යන්න තියෙන කොන්දේසි ටික. HND පාඨමාලා සඳහා ගාස්තු අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ෆුල් ටයිම් කෝස් සඳහා. නොමිලේ තමයි මේ පාඨමාලා පැවැත්වෙන්නේ. නමුත් අර්ධ කාලීන පාඨමාලා කරනවා නම් ඔයගෙන් ගාස්තු අය කිරීමක් සිදු කරනවා. මේකේ දක්වලා තියෙන එක් අධ්‍යයන වාරයක්, ඒ කියන්නේ සමාසිකයක්. සමාසික දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දකට. එතකොට මෙන්න මේ පාඨමාලා තුනට තමයි ගාස්තු අය කරන්නේ. ඒ අය කරන ගාස්තු ප්‍රමාණය දීලා තියෙනවා එක් සෙමෙස්ටර් එකකට. accountancy HNDA පාඨමාලාවට රුපියල් 7500ක් අය කරනවා. HND in English පාඨමාලාවට රුපියල් 12000යි. HND in IT පාඨමාලාවට රුපියල් 18000යි. මෙන්න මේ විදිහට පේමන්ට් කරන්න ඕන part time course එක කරනවා නම් semester එකකට මේ විදිහට. ඉතින් අවුරුද්දකට මේ වගේ දෙගුණයක් වගේ ගෙවන්න ඕනේ. full time course එක කරනවා නම් ඔයා පාඨමාලා ගාස්තු ගෙවන්න ඕනේ නැහැ. පාඨමාලාව නොමිලේ තමයි ඔයාට හැදෑරීමට අවස්ථාව ලබා දෙන්නේ. මේ පාඨමාලා සඳහා ඔයා සුදුසුකම් ලැබුවොත් ඒ බව ආයතනයෙන් විසින් ඔයාට නිල වශයෙන් දැනුම් දීමක් සිදු කරනවා. ඉතින් ඊට පස්සේ ඔයා පාඨමාලාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වෙද්දී වාගේ ඉල්ලන ලේඛනවල මුල් පිටපත් ලබා දෙන්න ඕනේ. උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ වෙනත් ඩොකියුමන්ට්ස් වල මුල් පිටපත් ලබා දෙන්න ඕනේ. ඒ වගේම සහතික කළ පිටපත් ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාට ලියාපදිංචි වෙන අවස්ථාවේදී සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරයි. ඊට අමතරව නේවාසික පහසුකම් සම්බන්ධයෙන් සිසුන් විමසනවා. ඉතින් එහිදී පූර්ණ කාලීන සිසුන්ට නේවාසික පහසුකම් ලබා දෙනවා සිසුන් ප්‍රමාණයකට. ඒක ලබා දෙන්නේ දෙහිවල සහ ගම්පහ කියන මධ්‍යස්ථානවල සිසු වියන් සඳහා පමණයි නේවාසික පහසුකම් ලබා දෙන්නේ. ඒ වගේම අම්පාර සහ කොළඹ කියන මධ්‍යස්ථානවල සිසුන් සහ සිසු වියන් සඳහා නේවාසික පහසුකම් ලබා දීම සිදු කරනවා. ඉතින් මේ විස්තර ටික තමයි HND පාඨමාලා ගැන ඔයාලට දැනුවත් කරන්න තියෙන්නේ. ගොඩ දෙනෙක් මේ පාඨමාලා වලට අයිපත් කැදවෙනකම් බලාගෙන හිටිය ගොඩ කාලයක්. ඉතින් දැන් අවස්ථාව තියෙනවා. මේක ලොකු දෙයක් කරන්න නැහැ. ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆෝවර්ඩ් කරන්න එක හරි ලීසින් කරන්න පුළුවන්. ඒ වගේම රෙජිස්ටර් පෝස්ට් එකෙන් යවන්න තියෙන පේමන්ට් එක කරලා. ඉතින් ඉක්මනින් ඇප්ලිකේෂන් එක දාන්න අන්තිම වෙලාව වෙනකන් ඉන්න තුව තව මාසික විතර කාලයක් තියෙනවා. ඒ වගේම ඔයාලා එක්සෑම් එකෙන් ගන්න කෝස් වලට දානවා නම් ඒ එක්සෑම් එකටත් දැන් ඉඳන් මහන්සි වෙන්න. ඉතින් මේ වගේම තවත් උසස් අධ්‍යාපන අවස්ථා සම්බන්ධ වීඩියෝ වලින් අපි ඉදිරියට තාම වෙමු. ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් bell icon එක click කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. එහෙනම් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.